නිවන් දකින ප්‍රතිපදාව සරලව. අපි එදිනෙදා කටයුතු කරනකොට සාමාන්‍ය ජීවිතය තුළදී අපි හැමෝම අපි කටයුතු කරන්නේ ඒ කටයුතු වලට අපි ඇත්තටම සාමාන්‍ය මේ ධර්මයේ නොදන්න කෙනෙක්. එහෙම විශේෂ අමුතුවෙන් හිතන කියලා දෙයක් නැහැ. සාමාන්‍ය ස්වභාවය ගැන මේ කතා කරන්නේ. සාමාන්‍ය ස්වභාවය නම් අපේ හිතට අනුව තමයි කටයුතු කරන්නේ. දැන් හිතනවා දැන් මේ අතු ගන්න ඕනේ, එතකොට අතු ගන්නවා. දැන් හිතනවා මම ඇඳුම හොදන්න ඕනේ කියලා, එතකොට ඇඳුම හොදනවා. දැන් වේලන්න ඕනේ කියලා හිතනවා වේලනවා. වලට දානවා. එහෙමනේ අපි කතා කරන භාෂාව මේ. දැන් මේ විදිහට සාමාන්‍ය හිතට මොකක්ද ඒ දේ තමයි කතා කරන්නේ. හිතන දේ කතා කරනවා. හිතනවා ඒක තමයි අරමුණ. එතකොට දකින්න දේ කියනවා කතා කරනවා. ඇහෙන දේ ගැන කතා කරනවා. නමුත් මේකේ ඇතුලේ බැලුවාම මේ සත්‍යද මේක දැන් අපි සාමාන්‍ය ඒ වගේම තමයි අපි දුකටපත් වෙන්නේ සතුටටපත් වෙන්නේ. අසමහරට හිතලා සතුට වෙනවා. ආනේ මේ අපි සිතුවිලි වලින් සතුට වෙනවා. අසමහරට අපි දුකටපත් වෙනවා සිතෙන්. දැන් තමන් උයපු ඒ ව්‍යංජනේ රොස් වුණා. එහෙම වුණොත් දුකටපත් වෙන අපරාධි මං ගොඩක් මහන්සි වෙලා ගොඩක් වේදම් කරලාගෙන ඇදුවේ. නැත්නම් ඒ දුක ඇති වෙන්නේ අතරම බැලුවා මේ සිතමයි. අපි හිතන දේ අපි බලාපොරොත්තුෙන් එන දේ නැති වෙනකොට දුක එනවා. ඉතින් නලබති තම්පි දුක්ඛං. ඉතින් ප්‍රිය විප්‍රයෝග දුක්ඛෝ අප්‍රිය සංප්‍රයෝග දුක්ඛෝ අර දුකේ ආකාර ටික තියෙනවා. ඉතින් මේ තමයි අපේ සාමාන්‍ය සතුට කියන එකත් අපි බැලුවාම අපිට උරු පුරුදු කෙනෙක් ආවම සතුටුයි. අපිට අපේ හිතින් පිළිගැනීමක් නැති කෙනෙක් දැක්කහම අපිට ළඟට ආවම ඇති වෙන්නේ සතුටක් නෙමෙයි. මේ විදිහම තමයි හැම දෙයක්ම. ඔබේ ගෙදර තියෙන බඩු මුට්ටු ඒ වගේම ඔබේ වත්තේ මිදුලේ තියෙන දේවල් හැම දෙයක්ම අපිට බාහිරින් තමයි අපි හිතන්නේ අපිට මේ සේරම. ඒක නිසා මට දුකයි. එයා නිසා මට දුකයි. ඒක විච්ච එකට මට දුකයි. එතකොට ඒක හරි ඒ ගැන මට හරි සතුටුයි. එහෙම උනේ ඒක හොඳයි. බලාගෙන ගියාම අපි මේ සිතුවිලි දෝලණය වෙනවා. මේ බාහිර සාධක වෙලා. මෙතන තමයි අපි දකින්න ඕනේ තැනත්. සත්වයා දුකට වැටෙන්නේ අපි ඇත්ත කියලා අපි රැවටිලා ඉන්නේ. ඇත්තට මේකට හේතුව බුදුන් වහන්සේත් හොයන්නේ. මේ දුකට හේතුව දුකෙන් මිදෙන මගක් බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ එමය. දුක, සමුදය, නිරෝධ මාර්ගය. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේක තමයි අපි සාමාන්‍යයෙන් අපි ඉපදිලා අපි මුකුත් දැනගෙන නෙමෙයි ඉපදුනේ. අපි ඉපදිච්ච ගමන් මුකුත් එහෙම අපි කතා කරාද නැහැ. මේ තමයි සත්‍යයට අපි ලං වෙන විදිය. අතනින් තමයි ලං වෙන්නේ. නමුත් අපි හැමෝටම තේරෙනවා අපිට මේ දුකක් නැතුව ඉන්න බැරිද? අයි අපි දුකට වැටෙන්නේ? අයි අපි අඬන්නේ? අපිට එහෙම නැතුව ඉන්න ක්‍රමයක් තියෙනවද? මෙන්න දුකෙන් මිදෙන මගක්. මෙන්න මෙතනදී තමයි බුදුන් වහන්සේ ඇත්තටම සත්‍ය ගවේෂී බුදුන් වහන්සේ සත්‍ය සොයාගෙන ගියේ තේරුණා මේ සිත මේ පෙන්නන දේ නිසා දුකක් ඇති වෙනවා නම් මේ සිත සත්‍යයක් වෙන්න බෑ. එහෙමනම් මේ සිතේ සත්‍ය කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. සිත ගැන ආර්ය පරිශ්‍රණය. මේ බුදුන් වහන්සේ සත්‍ය හොයන්නේ. ඉතින් පස්වක තවසෝ ගොඩක් වෙලාට තපස්වරු විදිහට බුදු සමය තුළ මේ සත්‍ය සොයාගෙන ගිය මුනිවරු හිටියා. ඉතින් ඒකම තමයි අලර් කාලමුද්දකරාම පුත්‍ර ධානවල භාවනා කරමින් මේ දුකෙන් මිදෙන මගක් තමයි එයාගේ අදහසක් තිබුණා මේ බාහිර මේ දේවල් නිසා දුක එනවා කියන අදහස. ඒ නිසා රූපේ
දුකක් කියලා දැක්කා. ඒක නිසා තමයි අගෞත ගෝවත කුක්කුරවත ඒව රකින්නේ. ඇයි දැක්කේ බාහිරෙන් දුක එනවා කියලා. ඒක නිසා ඒකේ මිදෙන්න නම් බාහිරෙන් මිදෙන්න ඕනි කියලා හිතුවා. එතකොට ඒ වෙනුවෙන් තමයි ඔය රූපේ මිදෙන්න තමයි ඔය විදිහට ඒ වුත සමාදන් වෙලා හිටියේ. ඉතින් ඇත්තටම වුත සමාදන් වෙන එක බුදු සමය තුළ අපි දැක්කා. තාපස්වරු මුනිවරු සිත ගැන හොඳින් දකින්න පුළුවන් ඇත්තටම මේ සිතට සිහිය පවත්වීම තුළ අපි කියන සමතේ වඩනවා කියලා. එතකොට සිහිය විසිරෙනකොට අපිට පේනවා මේ සිතට දැන් අරමුණු යනවා පේනවා. සිතට අරමුණු එන නිසා නේද අරමුණු නේද දුක ඇති කරන්නේ කියලා දකිනකොට තමයි අපි මේ භාවනාවට යොමු වෙන්නේ ආයේ. එතකොට හිතන්නේ සිත අරමුණු එන එක නැතුව හිටියොත් දුකෙන් මිදෙන්න පුළුවන් කියලා. ඒ විදිහට තමයි අපි ඔය ආස්වාස ප්‍රාස්වාස ඔය ආනාපාන සති භාවනාවට යොමු වෙන්නේ. ගොඩාක් අය එහෙමයි. ඒක සාමාන්‍ය ස්වභාවයක් ඉතින් ඇත්ත. ඒක බොහොම අහිංසක උත්සාහයක්. සිතට අරමුණු එනවා නම් ඒ අරමුණු නිසා නම් දුකටපත් වෙන්නේ අරමුණු වලින් මිදී සිටීම තමයි දුකෙන් මිදෙන මඟ විදියට. එතකොට බුදු සමය වුණත් අපි දකිනවා මේ ප්‍රාණායාම ආනාපාන සති භාවනාව ඒ වෙනුවෙන් අපි දකිනවා. මොකද එක නිමිත්තක හිත පවත්වා ගැනීම තමයි ආනාපාන සති භාවනාව. අපිට අද විෂයක් තියෙනවා, අපිට අද පොත්පත් තියෙනවා. අපිට අද ඉගෙන ගන්න විෂයක් විදිහට විෂයපතයක් විදිහට තියෙනවා ආනාපාන සති භාවනාව. දීගං වාසසතෝ දීගං අස්සසාමිති පජානාති රස්සං වාසසතෝ රස්සං අස්සසාමිති. මේ වගේ විෂයක් තියෙනවා අපිට. ඒක නිසා අපි අද විෂයක් විදිහට ඉගෙනගෙන අපි භාවනාව කරනවා. නමුත් ඒ තුල ඇත්තටම තවත් දුකට වැටීමක් තිබුණොත් අපිට සිද්ධ වෙලා තියෙන තවත් සිරවීමක්. ඒ තුල දුකින් මිදීමක් වන්නේ කෙසේද කියන එක. බුදුන් වහන්සේ ඒ තුල නම් දුකින් මිදෙන්නේ බුදුන් වහන්සේ පස්වක තවුස ගාව එහෙනම් ඉන්න ඕනි. බුදුන් වහන්සේ පස්වක තවුස අතහරින්නේ ඇයි? ඒ දුකින් මිදෙන්නේ නැති නිසා. ඒ කියන්නේ ආනාපාන සති භාවනාවේ සතිය පිහිටවගෙන ලෞකික සමාධි ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන වගේ සමාධි වලටපත් වීම තුළ සමාධිමත් සිත තුළ දුකින් මිදීමක් නැද්ද එතකොට? ඔව්. ඒ තුළ දුකින් මිදීමක් නැහැ. යටපත් වීමක් තියෙනවා, සැඟවීමක් තියෙනවා. දුක සැඟවනවා කිව්වත් නිවැරදි. දුක සැඟවීමක් තියෙනවා. යටපත් කර ගැනීම. තදාංග විදිහට ටෙනිස් බෝලයක්, රබර් බෝලයක් අර වතුරේ ඇතුලේ තද කරගෙන ඔබාගෙන ඉන්නවා කියන්නේ. තදාංග ප්‍රහාණය. ඒතොල සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ වෙන්නේ නැහැ. තදාංග විස්කම්බන විදිහට තද කරගෙන ඉන්න එකක් තමයි වෙන්නේ. එතන තමයි බුදුන් වහන්සේ සත්‍ය මෙතන නෙමෙයි කියලා මේ තුල සත්‍ය මිනිහට මේ තුල ඉන්හත් දැන් නැති බව අවබෝධ වෙනවා. ධ්‍යාන මට්ටම් වලට එහෙම බුදුන් වහන්සේ පිවිසිලා ධ්‍යාන සමාධි සෝයන් ඉන්නකොට තේරෙනවා මේ තුල සමාධි සෝයක් තිබුණාට කොයි මොහොතේ හෝ නැවත දුකට වැටෙනවා. එහෙනම් සමාධිය කියන්නේ එහෙමනම් දුකෙන් මිදෙන එක නෙමෙයි. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ ආලාර කලාව උද්දකරාම පුත්‍ර තපස්වරු තවුසු මුනිවරු ඔහාගෙන යනවා. ඒ රූප ධ්‍යාන වලින් අරූප ධ්‍යාන වලට එය සමවැදී සිටිනවා. බුදුන් වහන්සේ එයත් අධ්‍යයනය කරනවා. ඒ බුදු සමය තුළ හිටපු බුදුන් වහන්සේ ඒ සමාජය තුළ ප්‍රචලිත වෙලා තියෙනවානේ. අන්න අර කෙනා රහත්, අන්න අර කෙනා ධ්‍යානයක ඉන්නවා, සමාධියේ ඉන්නවා. අර කෙනා මෙහෙම කියලා ඉතින් කටවහරට යනවනේ. අද සමාජෙත් එහෙම තියෙනවානේ. බොරුවට හරිය ඇත්තට හරිය එහෙම යන දේවල් තියෙනවානේ. ඉතින් ඒවනේ ගොඩක් අය ඊට පස්සේ බලනවානේ කියලා ඒක ඇත්තද කියලා. දැන් බුදුන් වහන්සේට තේරුණා අර කලම්රා උද්දකරාම පුත්‍ර අරූප ධ්‍යාන වලට සමවැදුනත් ඒ තුල දුකින් මිදීමක් නැති බව. අන්න බුදුන් වහන්සේ තීරණය කරනවා නෑ. ආලාර කාලාම උද්දකරාම පුත්‍ර තපස්වරුන් කිනොත් අයින්ට වෙන්න. මේ තුල මින්හාට ගමනක් නැහැ. සිරවීමක් තමයි තියෙන්නේ. දුකින් මිදීමක් නැහැ. අන්න අරූප ධානයෙත් දුකින් මිදීමක් නැති බව බුදුන් වහන්සේ වටහා ගන්නවා. අන්න එතන තමයි බුදුන් වහන්සේගේම සිත අභ්‍යන්තරයෙන් මෙනෙහි කරනවා. ආර්ය විමර්ශනයකට ලක් වෙනවා. මේ දුක නැති වෙන මග කුමක්ද? අන්න එතකොට තමයි වැටහෙන්නේ තමන්ගේම අභ්‍යන්තරයෙන් තමන්ටම දැනෙනවා තමන් තුළ ද්වේෂය තියෙනවා.
තමන් තුළ පටිගය තියෙනවා. තමන් තුළ රාගය තියෙනවා. රාගයේ ද්වේෂය තමයි අපේ මේ කාම භූමියේ උපදින සිත්. ඒතකොට රාගය තියෙනවා කියන්නේ බුදුන් වහන්සේට දැනෙනවා. දැන් ද්වේෂෙත් තියෙනවා. දැන් මට කේන්ති යනවා. දැන් මට මෙහෙම ආසාවක් ඇති වෙනවා. ඒතකොට මේ ආසාවත් ද්වේෂයත් පටිගයත් මෙන්න මේ ඇලීම ගැටීම කියන ස්වභාවයේ බුදුන් වහන්සේ සිත තුළ මිදෙනකන් දුකෙන් මිදීමක් නැති බව දකිනවා. ඒතකොට බුදුන් වහන්සේ තමාංගේම සිතේ මේ ඇලෙන ගැටෙන ස්වභාවයේ මිදෙන මග තමයි ආශ්‍රව කෙලෙස් වෙන මග තමයි බුදුන් වහන්සේ එතනින් පස්සේ තමන්ගේම අභ්‍යන්තරයෙන් දකින මිදින් යන ගමන තමයි යන්නේ. ඒ ගමනම තමයි ධර්මයේ සරණ යනවා කියන්නේ. ඒ ගමන ඒ කියන්නේ තමන්ගේම අභ්‍යන්තරයටම තමන්ටම දැනෙන මාවත අවදි කරගෙන තමන්ගේම අභ්‍යන්තරයේ මාවත සකස් කරගෙන යන ගමන තමයි එතකොට තමට ගුරුවරයා වෙන්නේ තමන්ගේම අභ්‍යන්තරයේ දැනෙන දැනීම. තව විදිහකින් කියනවා නම් ධර්මයේම ගුරුන් කොට සලකනවා කිව්වේ අන්නේ කාරණාවයි. මෙන්න මෙතන ඊටාම වැදගත් සම්දිස්ථානයක්. ඔබට අපට හැමෝටම මේ දේ ඊටාම වැදගත්. බුදුන් වහන්සේ කාලාම වරුන්ට පවසන පණිවිඩෙත් එහෙමයි. ඇහුවත් පිළිගන්න එපා, දැක්කත් පිළිගන්න එපා, කිව්වත් පිළිගන්න එපා, ඇසුවත් පිළිගන්න එපා. මම අහවල් කෙනා මෙහෙම කියනවා, අහවල් කෙනා මෙහෙමයි කිව්වත් පිළිගන්න එපා. අහවල් කෙනා මේ වගේ තැනක ඉන්නවා, ඒ වගේ කිව්වත් පිළිගන්න එපා. බුදුන් වහන්සේ අපිට පෙන්නනවා මගක්. කාලාම වරුන්ට ඒ පණිවිඩය කියනවා. ඒ කුමක්ද? තමන්ගේම අභ්‍යන්තරයෙන් ධර්මයට විනයට ගලපලා බලන්න කියලා. ධර්ම විනයට කියන්නේ මේ පොතකට ගලපන එකක් නෙමෙයි. විනය පිටකයකුයි මේ සූත්‍ර පිටකයකුයි ලියාගෙන මේ දෙකට ගලපලා බලන එක නෙමෙයි ධර්මයට විනයට ගලපනවා කියන්නේ. එහෙනම් කාලාමරුන් ඉන්නකොටත් එහෙනම් විනය පිටකයකුයි සූත්‍ර පිටකයකුයි තියෙන්න එපා නෑනේ. මේ පොත් දෙකකට ගලපන එක නෙමෙයි. තමන්ගේම සිතේ රාග විනය, ද්වේෂ විනය, මෝහ විනයට ගලපන්න ඕනි. ඒ කියන්නේ තමන්ගේම සිතේ ඇලෙන ගැටෙන ස්වභාවයේ මිදි යන මගක් කියනවා නම් එයයි නිස්සාරණ මග වෙන්නේ. අන්න රාග විනයටයි මේ පටිච්ච සමුප්පාද ධම්මිසු පටිච්ච සමුප්පාද ධර්මයට ගලපලා බලනවා වෙන්නේ. ධර්මයට ගලපනවා කියන එක. ඔබ දන්නවා බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම විදිහට මෙනෙහි කිරීම තුළින්. එයයි සත්‍ය. ඒ නිසාමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා අලුත්ම ධර්මතාවයක්. ඒක ඒ වෙනකොට තිබුණු දෙයක් නෙමෙයි. කොහොමද? තමන්ගේම සම්බු ඥාණයෙන් අවබෝධ කරගෙන ඉදිරිපත් කරන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ මෙනෙහි කිරීම තුළ නිවනටපත් වීම තුළ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා මේ සවිතක්ක සවිචාර සමාධියක්. දැන් ඒ තාක් තිබුණේ විතක්ක ਵਿਚාර සමාධියක්. විතක්ක ਵਿਚාර සමාධිය තුළ උනේ සිතට එන අරමුණ විසිරෙනකොට ඒක මඩපවත්වමින් සිතට එන අරමුණ විසිරෙන්නේ නැතුව සිත එකම අරමුණක තබා ගැනීම. අරමුණු විසිරෙනවට තමයි විතක්ක විතර කියන්නේ. එතකොට එකම නිමිත්තක සිත පිහිටවා ගැනීම එකම තමන් අර සති නිමිත්තක හිත තබාගෙන ඉන්න එක තමයි එතකොට ඒ විතක්ක ਵਿਚාර සංසිඳවන මාර්ගය. ඒක සම්මත සමාධියක්. බුදුන් වහන්සේ ලෝකෙට පෙන්නනවා, හෙලි කරනවා ඒ තුල නෙමෙයි නිවන් මඟ තියෙන්නේ. ඒන නිමිත්තේ සත්‍ය දකින්න තැනයි අන්න විදර්ශනා භාවනාව පෙන්නනවා. විදසුන් නුවණ විදගෙන යන නුවණින් ඒ අරමුණ දෙස බලමින් මිදිය යුතුයි කියන එක. ඒකයි එතන තියෙන විග්‍රහය, ගැඹුරු විග්‍රහයක් හොඳින් නිර්ණය කරගන්න පුළුවන්. එතනම ඔබට දකින්න ලැබෙනවා බුදුන් වහන්සේ එහෙමනම් ලෝකට හෙළි කරන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි, ස්කන්ධයේ උදේවැය දැකීමයි. මහණෙනි, බුදුන් වහන්සේ අහනවා ස්වාමීනි, සෝවාන් වීම සඳහා කුමක් කළ යුතුද? ස්වාමීනි, සකදාගාමී වීම සඳහා කුමක් කළ යුතුද? ස්වාමීනි, අනාගාමී වීම සඳහා කුමක් කළ යුතුද? ස්වාමීනි, අරහත්ත්වයේ සඳහා කුමක් කළ යුතුද? මහණෙනි, ස්කන්ධයේ උදේවැය දැකීමමයි කළ යුතු වන්නේ. ඒ කියන්නේ ස්කන්ධය කියන්නේ සිතට එන අරමුණ, වේදනා සංඥා සංකාර ඔස්සේ තමයි විඥානේ දැන ගැනීම අරමුණ ඇති වෙන්නේ. ඒ අරමුණේ සත්‍ය දකින්න එකයි යථාභූත ඥාණයෙන් දකිනවා කියන්නේ. එන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැකීමයි කළ යුතු වන්නේ. ඒ කියන්නේ අරමුණේ හට ගැනීමත් අරමුණ නිරුද්ධ වීමත් සත්‍ය දැකීමයි කළ යුතු වන්නේ. උද්‍යව්‍ය ඥානය කිව්වත් හරි. ඇති වෙන නැති වෙන ස්වභාවය දකින එක. මෙන්න මේකමයි ධර්මය කියන්නේ. ධර්මය කියන්නේ ඇති වෙන නැති වෙන ස්වභාවය දකින එක.
අරමුණක් එනවා. ඒ අරමුණේ සත්‍ය දකිනකොට ඒ අරමුණට ප්‍රකට වෙන්නේ නැහැ. ඒ අරමුණ ප්‍රබල වෙන්නේ නැහැ. ඒ අරමුණ උපාදාන වෙන්නේ නැහැ. ඒ අරමුණ උපාදාන වුණොත් එතන අල්ලා ගැනීමක් තියෙනවා. එමුණත් අත්හැරෙන්නේ නැහැ. බුදුන් වහන්සේ පෙන්නන්නේ අත්හරින මගක්, නිස්සරණ මගක්. අරමුණ අල්ලා ගන්න නෙමෙයි, උපාදාන කරගන්න නෙමෙයි. අරමුණ උපාදාන නොකර අත්හරින මගක්. හැබැයි අරමුණ උපාදාන නොකර අත්හැරෙන්නේ අරමුණේ සත්‍ය දැක්කොත් පමණයි. ඒක නිසා තමයි දර්ශන අවබෝධය වැදගත් වෙනවා. සත්‍ය දර්ශනය මෙතනදී ඊටාම වැදගත් වෙනවා. මේ සිතට එන අරමුණේ සත්‍ය දැකීම තුළයි ඉන් මිදීම සිදුවන්නේ. ඔන්න ඔතනයි අපි එන්න ඕනි සම්දිස්ථානේ. සිතට එන අරමුණේ සත්‍ය දැකීම, ස්කන්ධයේ උදේවැය දැකීම, උපාදානස්කන්ධයේ උදේවැය දකින්න සීලේ, ආර්යකාන්ත සීලේ, ආර්යවරු රකින්න සීලේ. අන්න එයයි බුදුන් වහන්සේ ලෝකෙට සීලය කියලා හෙළි කරන ධර්මතාවය. අපි රකින්න සීලයක් තියෙනවා මහණෙනි. එය සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන්න සීලයයි. සීලය නම් ඒ සිතට එන අරමුණේ මිදීම සුල රකින්න සීලයයි. ඒ කියන්නේ අරමුණු දකිමින් මිදෙන්නත් සීලයක් තියෙන්න ඕනේ. අරමුණ දකින්න, ඒ අරමුණට දිහා බලාගෙන ඉන්න සීලයක් තියෙනවා. එහෙනම් අපිට රකින්න දෙයක් තියෙනවා. අරමුණෙන් සත්‍ය දැකලා මිදෙන සීලයයි අරමුණු දකිමින් මිදෙන්නයි. එහෙනම් අපි රකින්න ඕනේ අපේම සිතයි. ඒ සිතේ සත්‍ය දැකලා මිදෙන මගයි අපි ආයතවන්නේ. එයයි අපි රකින්න සීලය වන්නේ. එයයි ආර්යවරු රකින්න සීලය වන්නේ. දැන් අපි ප්‍රායෝගික පැත්තට හැරෙන්න ඕනේ. දැන් අපි කොහොමද ඒක කරන්නේ කියලා බලන්න ඕනේ. සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය. දන්න උටයි දැනගත්ත උටයි බුදුන් වහන්සේ කරන්න දෙයක් පනවන්නේ. එහෙනම් අපි දැන් කළ යුත්තේ කොහොමද? අපිට දැන් අරමුණක් එනවා. ශබ්ද අරමුණක්, වර්ණ අරමුණක්. දැන් කුරුලෙක් කෑ ගහනවා. අපිට එනවා දැන් ඒ ගිරවෙක් කෑ ගහනවා කියලා අරමුණ. අපිට එනවා මේ අරමුණට නාමයක් තියෙනවා. නිමිත්තක් තියෙනවා. ගිරවෙක් කියලා. එතකොට අපි මේක උපමා කරගත්තොත් මේක කොහොමද අපි මේකෙන් දැන් මිදෙන්නේ කියලා. ඒ අරමුණ ගත්තොත් දැන් ගිරව කිව්වද ගිරව කියලා නැහැ. ශබ්ද කිව්වද ගිරව කියලා ඒත් නැහැ. මේ සෝත විඥාන සිතක්. ශබ්දයෙන් එන්නේ. එතකොට ගිරව කිව්වේ අපි. එහෙනම් ඒක බාහිර එකක් නෙමෙයි. එහෙනම් ඒක අපි හදාගත්ත එකක්. අපි හදාගත්ත දෙයක් තමයි අපි ඇසුරු කරන්නේ. බාහිර තියෙන දෙයක් කියලා අපි හැමදාම බාහිරට හිතාගෙන හිටියට අපි හදාගත්ත සිතකුයි අපි ඇසුරු කරන්නේ. සිත කියන්නේ පවතින දෙයක් නෙමෙයි. මොහොතක් පහත සිත සකස් වෙවි නැති වෙනවා. මේ මොහොතෙම හටගන්න සිත මේ මොහොතෙම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. අවුත්වා සම්භූතං උත්වානම් භවිස්සති. පෙර නොතිවීම හටගෙන මේ සිත ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. තව සිතක් හට ගන්නවා, බල්ලෙක් කෑ ගන්නවා. ඒ සිතත් එතනම හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි මේ බල්ලා කියන එක විඥානේ දැන ගැනීම. ගිරවා කියන එක විඥානේ දැන ගැනීම. ඒ විඥානේ දැනගත්ත සිත ගිරවා කියන එක શબ્ද තිබුණාද? නැහැ. අපි කිව්වේ එහෙනම් අපිට මේ සිත තුළ ශබ්ද සිත තුළ රූපයක් තියෙනවා. නාමයකුත් තියෙනවා. ගිරවා කියන්නේ නාමයක්. හැබැයි ඒත් එක්ක අපිට රූපයක්ුත් වෙනවා. අපිට චිත්ත රූපයක්ම වෙනවා. අපිට නාමිකුයි රූපෙකුයි එකතු වෙන තැන චිත්තයක් තියෙනවා. ඒකට අපි කියනවා චිත්ත රූපයක්. චිත්‍රයක අදින රූපයක් වගේ එකක්. අපිට මැවෙනවා. ඒක තමයි මැවෙනවා කියන්නේ. මැවෙනවා දැන් ගිරවෙක් මැවෙනවා. ගිරවෙක් පේන්නේ නැහැ. ශබ්දයක් එනවා. ඒ ශබ්දයට අපි ගිරව කියලා නාමිකුත් මැවෙනවා, රූපෙකුත් මැවෙනවා. මෙන්න එන අරමුණට දැන් රූපෙකුත් තියෙනවා, නාමිකුත් තියෙනවා. ඒක වෙන්න පුළුවන්ද? මෙන්න මෙතනයි රැවටීම තියෙන්නේ. ඇත්තටම ගිරවා කියලා දෙයක් බාහිර නැහැ. ඒක අපි දාගන්නේ. එන අපිට පේනව නෙවෙයි අපි හිතනවා. හැබැයි පේන තැන දෙයක් නැත්නම් ඒක අරමුණ නම් අරමුණ නැති වෙනවා කියන එකයි තේරුම. එහෙනම් අරමුණ නැති වෙන තැන හිතේ දෙයක් තියෙන්න පුළුවන්. මේ පැත්තේ දෙයක් නැති වෙනවා. එළියේ ගිරවෙක් නැහැ කියනකොටම ඒක දකින හිත අපි හදාගත්ත එකක් නම් අපි හදාගෙන නම් බැලුවේ. හදාගෙන බලපු තැන කෙනෙක් නැත්තම් හදාගත්ත තැන දෙයක් තියනවද? හදාගත්ත තැන භෞතිකව ගිරෙක් ඉන්නවද? නැහැ. ඒකයි දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන්නේ.
මේ අරමුණ එන අරමුණ එතන සත්‍ය දකින්න තැන අරමුණෙන් මිදෙනවා. ගිරවෙක් හම්බ වෙන්නේ නැහැ, බල්ලෙක් හම්බ වෙන්නේ නැහැ, නාමයක් නැති රූපයක්. මේකට නාමයක් ගැට ගැහෙන්නේ නැහැ. නාම රූප බෙදෙනවා. එකතු වෙන්නේ නැහැ. අන්න එතකොට අරමුණ නිෂ්ප්‍රභා වෙනවා. අරමුණේ දෙයක් හම්බ වෙන්නේ නැහැ. අරමුණෙන් මිදෙනවා. අන්න සත්‍ය දකින්න තැන සියල්ලගෙම මිදෙන තැන ඇත්ත දකින්න කෙනාට ලෝකේ ඇත්තක් වෙන්නේ නැහැ. ලෝකේ සත්‍ය දැකලා මිදෙන තැනයි සියල්ලෙන් මිදෙන තැනයි දුකෙන් මිදෙන තැනවන්නේ. එහෙනම් සියල්ලෙන් මිදෙන තැන දුකෙන් මිදෙන තැන ලෝකේ සත්‍ය දකින්න තැනයි. අපි හිතන හැම දෙයක්ම අපේ සිතුවිල්ලක් පමණයි. සිතුවිල්ලක සත්‍යයක් නැහැ. සිතුවිල්ලක දෙයක් නැහැ. සිතුවිල්ලක් කියන්නේ විඥාන මායාවක්. මාරූප මංච විඥාන. සිතුවිල්ලක් කියන තැන අපිට මැවිලා තියෙන්නේ අපි සිතුවිල්ලක් මේ පැත්තේ මවා ගත්ත දෙයක් අපි හීනයක් දකිනවා වගේ. හීනෙක දෙයක් නැහැ වගේ. අපිට මේ පේන දේ අපි චිත්‍රයක් මවා ගන්නවා. අපි හදා ගන්න දෙයක් අපි බලන්නේ. අපිම හදාගෙන අපිම බලලා අපිම කියන දෙයක් තියෙන්නේ. ඒතර අන්ත දෙකක් හම්බ වෙන්නේ නැහැ. බාහිර අපි එන අරමුණ එතනින් එහෙම දෙයක් නැහැ කියලා දකිනවනම් එහෙනම් ඒක දකින්න දෙක තමයි මේ පැත්තේ මම කියන්නේ. ඒ දකින්න දෙක නැහැ වෙනකොටම මමත් නැති වෙනවා. දකින්න කෙනත් නැති වෙනවා. හොඳට බලන්න. ඔතන දැන් මේ මොහොතේ හැඩතලයක් පේනවා. ඔබ කියනවා මේ මොහොතේ ඔබට පේන්නේ අපි හිතමු පොතක් කියලා. දැන් පොත කියන්නේ අපි නම් අපි එක හිතින් හදාගෙන නම් බලන්නේ. අපි හිතින් හදාගෙන බලන දේ බාහිර තියනවාද? අපි දකින්නේ පොතක්. බාහිර හැඩතලයකට අපි පොත කියන නාමය ගැට ගන්නවා. ඒතර අපි ගැට ගන්න පොත කියන නාමද බාහිර තියෙන්නේ? නෑ. ඒ හැඩතලයට අපි පොත කිව්වට මෙතනට සුද්දෙක් ආවොත් ඒක බුක් කියනවා. මෙතන දෙමළ කෙනෙක් ආවොත් තව શબ્දයක් දානවා. මෙතන චීන කෙනෙක් ආවොත් තව શબ્දයක් දානවා. මේකේ තේරුම ඒ හැඩතලයට අපි දාපු නාමයේ සත්‍යයක් නොවන බවයි. අද අපි අසුරු කරලා තියෙන්නේ චිත්ත රූපයක්. අපි සිත තුළ හදාගත්ත සංඥාවක් අපි අසුරු කරන්නේ. ඒක ශබ්ද සංඥාවක්, වර්ණ සංඥාවක්. ඒක ඒ සංඥාවම තමයි විඥානේ දැන ගැනීම වන්නේ. ඒකයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ කියන්නේ. අපිට මුලින් එන්නේ හැඩතලයක්, ශබ්දයක්. ශබ්ද කිව්වේ නෑ මම පොත කියලා. ශබ්ද කියන්නේ ඒ සෝත විඥාන සිත. සෝත විඥාන සිතේ තිබුණේ කිරණයක්, හැඩතලයක්, ශබ්දයක් විතරයි. තරංගයක්, ධ්වනියක්, ශබ්දයක් විතරයි. ඒක තමයි අපේ කනත්, ශබ්දයක්, කනේ විඥානයත් නිසා හටගත්ත ඒ කන කියලා දෙයක් නෑ. ආයතනේ ඒ මොහොතේමයි සකස් වෙන්නේ. එතකොට අපිට කියන්න වෙන්නේ අසත් රූපයත් ඇසේ විඥානයත් වගේ කනත් රූප මේ ශබ්දයත් කනේ විඥානය. තින සංගති පස්සෝ. ඒක ප්‍රසාදයක්. ශබ්දයට කර්ණ සංකේ ප්‍රසාදවත් වෙනවා. ආලෝකයට අපේ ඇස ප්‍රසාදවත් වෙනවා කියනවා. ඒක ප්‍රසාදය කියන්නේ ආලෝකයක් නැතුව ප්‍රසාදයක් එන්නේ නැහැ. වර්ණ සිතක් හටගන්නේ. එහෙනම් ශබ්දයක් නැතුව ශබ්ද සිතක් හටගන්නේ නැහැ. එහෙනම් මේ ශබ්ද සිත කියන එක අපේ ඇඟේම තියෙන දෙයක් කියලා අපිට පනවන්න බෑ. ආලෝ වර්ණ සිත කියන එක ආලෝකයක් නැතුව පේන්නේ නැත්නම් ඒ සිත හට ගන්න ආලෝකයේ හේතු වෙනවා නම් අපිට ඒක ඇඟේම තියෙන සිතක් කියලා පනවන්න බෑ. ඒකයි මරුණු කෙනාට මේ මස් ඇහැ තියෙනවා. නමුත් පේන්නේ නැහැ. පේන බව කියන්නේ ප්‍රසාදයක්, ස්පාක් වීමක්. ස්පාක් වීම අපිට අයිතිද? ස්පාක් එකක්. හේතු තියෙනකොට ඇති වෙනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. පවතින එකක් නෙමෙයි. ඒක අපි හදාගත්ත චෛතසික සිතුවිල්ලක් විදියට. ස්පාක් උනේ වර්ණයක් අපි හදාගත්තේ පොතක්. ස්පාක් වුණු ඒ වර්ණ හැඩතලේ නෙමෙයි අපිට කිව්වේ නෑ පොත කියලා. අපි චිත්තයක් තුල පෙර සංඥා නව සංඥා වීමයි පොත කියන්නේ. ඊට කලින් එවැනි හැඩතලයකට ආපු ඒ ශබ්දේ පොත කියලා ඒ මොහොතේ එකතු වුණා. අපි කිව්වා මේ ලෝකේ දරුවෙක් මේ ලෝකේ මව කුසෙන් එළියට ඇවිල්ලා පළවෙනි සිත හැදෙන හැටි ගිය පරදේශනේ ආසන්න. පළවෙනි සිත හැදෙන හැටි.
හැඩතලේ එනකොට මා ගාලා බාහිරින් කියන පුතේ මේ අම්මා කියලා. ඒතර අම්මා කියලා ඕක නිතර කියනකොට මේ ස්වරාලේ ප්‍රතිකම්පන වෙනවා. මෙතන විසිල් එකක් වදිනවා වගේ මේ වාතයේ ප්‍රතිකම්පණය වීම උඩ අහසේ විදුලි කරනකොට මේ ජනෙල් එනවා වගේ තරංගායාම සමාන වීම හා සමානයි. මෙතන බාහිර ශබ්දයට අභ්‍යන්තරයෙන් පිට වෙන ඒ ශබ්දේ ප්‍රතිකම්පණය වීමයි මා ගාලා අම්මා සද්ද පිටවීම. ඒ සද්දේ හැඩතලයට රූපයට එකතු වීමයි සිත කියන්නේ. මේ මොහොතේ පෙර සංඥාවක් තමයි ගිරවා කියන්නේ. මේ මොහොතේ පෙර සංඥාවක් තමයි ලේන කියන්නේ. ඒ ශබ්ද හැම ශබ්දයකටම ඒ ශබ්දයට අපි කියන නාමය එන ආකාරය ඔබ නුවණින් දකින්න ඕනි. ඒ අතහබුත ඥානෙ ඒ දර්ශන සමාපත්තිය තියෙන කෙනාටයි ඒක හසුවන්නේ. එතකොට මේක බාහිර තියෙන දෙයක්ද? අපි කියන මේ ගිරව බාහිරද? නෑ. ඒක අපිටයි මැවෙන්නේ. අපිට මැවෙන ලෝකයක් චිත්තේන නියති ලෝකේ කිව්වේ. සලආයතන ලෝකෝ ආයතන වලින් හදාගත්ත අසකන දිව නාසය කියන ආයතන වලින් හදාගත්ත වර්ණ ශබ්ද ගන්ධ රස පහස කියන මෙන්න මේ දැනීම් පද්ධතිය ඔස්සේ ස්පාර්ක් වීම ඔස්සේ අද අපිට ශබ්දේ වර්ණේ ගන්ධේ රස පහස නම් ගොඩක් බවට පත් වෙලා අම්මා තාත්තා ඉර හඳ ගිරව් ලේන්නු බල්ලු පූසෝ මේ අපි කතා කරන හැම නාමයක්ම සද්දයක්. ඒ ශබ්දෙට හැඩතලයට දාපු ශබ්දයි මේ තියෙන්නේ. පෙර දාපු ශබ්දේ කුමක්ද? යම් හැඩයකට මේ මොහොතේ තේ හැඩේ එනවා නම් ඒ ශබ්දේ එනවා. මේ මොහොතේ කෝල් එකක් දීලා ඔබට ගිරවෙක් කිව්වොත් අර ශබ්දෙට තියෙන හැඩතලේ එනවා. මේක චිත්තේ කතාව. චිත්ත නියාමයේ මේකයි. චිත්ත කියන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. අපි අසුරු කරන චිත්ත ලෝකේ බාහිර නැහැ. අපි සැප විඳින්නේ දුක් විඳින්නේ චිත්ත ලෝකයක් ඇතුළේ ඉඳලා. බාහිර ලෝකයක් ඇතුළේ ඉඳලා නෙමෙයි. අපි චිත්ත ලෝකයක ජීවත් වෙන්නේ බාහිර තියෙන ලෝකයක නෙමෙයි. එහෙනම් අපි සිතුවිලි වලින් මවාගත්ත සිත තුළ මවාගත්ත ලෝකයක මනෝමය ලෝකයක ජීවත් වෙනවා. ඒ ලෝකයේ ඇතුළේ තමයි අපිට විඳීමක් තියෙනවා. දුක් විඳීමක් තියෙනවා. සැප විඳීමක් තියෙනවා. අපිට දැන් සැප දුක් හම්බෙලා තියෙන්නේ අපිම මනෝමයෙන් හදාගත්ත චිත්ත ප්‍රවාහයක් නිසායි. ඒකේ අතුරු ඵලයක් තමයි අපි මේ අද විඳින්නේ. එහෙමනම් මේක ආවේ කොහොමද? බාහිර ඒ මොහොතේ එනකොට ඇත්ත වුණා නම් උපාදාන වුණා. එහෙනම් අපිට බාහිරින් ලේනෙක් හම්බ වෙනවා. ශබ්දෙට රූපේ ගැට ගැහිලා විඥානේ ඇත්ත වෙලා. එහෙනම් අපි සිතට රැවටිලා බාහිර තියනවා කියලා හිතන අය. එහෙනම් අපිට අද සැප දුක් විඳින්නේ අපි බාහිර ඉන්න ලේනෙක්ගෙන් නැත්නම් ගිරවෙක්ගෙන් නැත්නම් එන ශබ්දෙට අපි බාහිරට ගියොත් බාහිරෙන් අපිට දුක් විඳින සිද්ධ වෙනවා. එහෙනම් ඒ ලේන මරනවා අපිට දුකයි. එහෙනම් ඒ ගිරව මරනවා අපිට දුකයි. එහෙනම් බාහිරෙන් යමක් සිද්ධ වුණොත් අපිට කම්පණය වෙන්නේ. චිත්ත කම්පනයක් සිද්ධ වෙනවා භෞතික කම්පනයක් නිසා. හැබැයි භෞතික කම්පනය නිසා චිත්ත කම්පනයක් සිද්ධ වෙන්නේ නැහැ. අකම්පිත වෙනවා. මේකේ සත්‍ය දැක්කොත්. එහෙම දෙයක් බාහිර නැහැ. තමන්ගේම චිත්ත කියලා දැක්කොත්. අපි කියනවා 5000 කොලයක් කියලා. නමුත් එතන තියෙන පත්තර කොල කෑල්ලක්. ඔව් 5000 වටිනාකම කොහෙන්ද ආවේ? අපේ සිතේ හැදුනේ. ඒක සිතුවිල්ලක්. ඒක අපි දාගත්ත දෙයක්. දැන් අපිට සැප දුක් විඳින්න අපි සැප දුක් විඳින්නේ බාහිර කොල කෑල්ලක් නිසාද? නෑ. සිතුවිල්ලක් නිසා. මෙතන පොඩි ළමෙක් ආවොත් ඔය කොල කෑල්ල රොකට් එකක් හදලා උඩ යවයි. එහෙම නැත්නම් අපි දැක්ක ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. පුංචි දරුවට මැණික් ගලක් වුණත් ඒකේ වටිනාකමක් නැහැ. එයා ඒක පොලේ ගහලා දුවයි. මෙන්න මේ වගේ. අපිට වටිනාකමක් තියෙන්නේ අපි ඒ වටිනාකමක් දාගත්ත නිසා. සංඥාව කියන්නේ නෝකටයි. පුංචි දරුවට සංඥා නැහැ. ඒක නිසා සැප දුක් කම්පනයක් නැහැ. ඒක නිසා ඒ දරුවා බොහොම සැහැල්ලුවෙන් ඇවිදිනවා. අපි අද ඉන්නේ ලොකු බරකින්. අපි වෙහෙසටපත් වෙලා අපි දුක් විඳිනවා. අපිට ලොකු සිතුවිලි ගොඩක් තියෙනවා. ඒවැ ලොකු වටිනාකම් ටිකක් තියෙනවා. බලාගෙන ගියාම ඒ සේරම අපිම හදාගත්ත මායා වලල්ලක අපිම කොටු වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා මේ සියලු සිතුවිලි වල සත්‍ය දකින්න තැන මේ සියල්ල අනිත්‍ය බව දකිනවා. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති. යථා භූත ඥාණයෙන් ඒ සත්‍ය දකිනවා නම් යදා පඤ්ඤාය පස්සති. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති. අති නිබ්බන්ති දුක්ඛේ අන්නේ කෙනයි දුකෙන් මිදෙන්නේ.
ඒ සමග්ගෝ විසුද්ධිය දුකෙන් මිදෙන එකම මගයයි. අනිච්චාවත සංඛාරා මේ සියලු සිතුවිලි අනිත්‍යයි. උපාදවය ධම්මිනෝ උපදුණු තැනම වය වෙනවා නැති වෙලා යනවා. මේක ධර්මතාවයක්. ඇති වෙන තැනම එතනම හටගෙන නිරුද්ධ වෙන ස්පාක් එකක් සිත කියන්නේ. පවතින දෙයක් නෙමෙයි. උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධාන්ති එතනම ඉත වෙලා එතනම උපනුණු තැනම නැති වෙන ධර්ම සිත. අනිච්චාවත සංඛාර සියලු සිතුවිලි අනිත්‍යයි. උපාදවය ධම්මිනෝ ඇති වෙන නැති වෙන ප්‍රාය ධම්මතාවයෙන් යුක්තයි. උපජ්ජිත්වා නිරුද්ධාන්ති එතනම ඇති වෙලා නැති වෙනවා. තේසං උපසමෝසුකෝ අන්නේ දකින්න කෙනා සාන්ත සෝයටපත් වෙනවා. අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධාන්ති තේසං උපසමෝසුකෝ අනෙතන්ට. තව විදිහකින් ඔබ මේක දකිනවා නම් සියලු සංස්කාර සමතේ වන තැන ඒතං සාන්තං ඒතං ප්‍රණීතං සියලු සංස්කාර සමතේ වන තැන සියලු සිතුවිලි වල හරය නැති වෙන තැන සාන්ත ප්‍රණීත සෝයක් දැනෙනවා. අයි කම්පනයක් නැහැ. සිතුවිලි වල තිබුණු වෙහෙස නැහැ. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ අන්න සියලු සිතුවිලි සමතේ වුණු තැන සබ්බ සංඛාර සමතේ වුණු තැන සාන්ත ප්‍රණීත සෝයටපත් වෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ සියලුම අල්ලාගත් උපදීන අත්හැරලා ගිය තැන විරාගෝ නිරෝධෝ නිබ්බානෝ තනක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ අනේ එතනයි ඒ නිබ්බිදාවට යන්නේ නොයල්මට යන්නේ විරාගයට යන්නේ එතනයි තණ්හාවශය වෙලා යන්නේ එතනයි පටිනිස්සග්ගාව පස්සරාට යන්නේ නිබ්බානෝ නිවනටපත් යන්නේ. ඉතින් මෙන්න මේ කියන කාරණාව අපි මේ පැහැදිලිව ඔබට නිවන් මඟ පෙන්වුවේ. ඉතින් එදිනෙදා ඔබ අතු ගන්නකොට වැඩ කරනකොට අපි කිව්වා මේ සිත දකින්න සිතට සත්‍ය පෙන්වන්න කියලා. අපි කිව්වා මේක ලොකු කතාවක් මේක ලොකු වැඩක් මෙතන සිද්ධ වෙන්නේ ඔබ පොඩ්ඩියට හිතුවට. පුංචි දෙයක් වගේ දැනුණට මේ තුළ විශාල දෙයක් සිද්ධ වෙනවා කියලා. කුමක්ද මෙතන සිද්ධ වෙන්නේ? මෙතන සිද්ධ වෙන්නේ අපි ආත්මීය කියලා අපි මානීය උම්මාදකින් පෙළෙනවා. අපි මානීය උම්මාදකින් පෙළෙනවා. ආත්මීය කියන මානීය උම්මාදකින් පෙළෙනවා. අපිට අද රූපයක් තියෙනවා. අපි කණ්ණාඩියෙන් දකින රූපය අපේ කියලා හිතන් ඉන්නවා. අපි එක ගැට ගහලා අපි මමයි කියන දෘෂ්ටියක ඇල්බිලා දෘෂ්ටියක කොටු වෙලා ඉන්නවා. නමුත් මේ අපි දකින ඇහෙන දැනෙන හැම දෙයක් මේ එතන නැති වෙනවා නම් ඒවමයි මම කියන්නේ මගෙන්තර බාහිරක් නැහැ. බාහිර ඇත්ත වුණොත් තමයි මෙතන මම හැදෙන්නේ. මෙතන බාහිර සත්‍යයක් නොවන තැනමයි මම මගෙන් මිදෙන තැන. මම කියලා කෙනෙක් නැහැ මෙතන. එතන දෙයක් තියෙනවා නම් එතන පොතක් තියෙනවා නම් ඒ පොත දකින්න කෙනෙක් මෙතන ඉන්නවා කියන එකයි මම කියන්නේ. ඒක දෘෂ්ටියක් හැදෙන එකක්. අපි හැම මොහොතෙම අරමුණෙන් මිදෙනවා කියන්නේ මගෙන්මයි මිදෙන්නේ. මම හැදිලා තියෙන්නේ එතනමයි අරමුණේමයි. එතකොට කෙනෙක් නැති වෙනවා. එතකොට මගේ ආත්මය කියන කෙනා හම්බුවන්නේ නැහැ. දෙයක් තිබ්බොත් පොතක් තිබ්බොත් තමයි ඒ පොත දකින්න කෙනා ඉන්නේ. හැබැයි පොතක් නැති වෙන තැන කෙනා නැති වෙනවා. එතනමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒකයි කේවට්ට සූත්‍රයේ බ්‍රහ්ම නිවන්තනික සූත්‍රය ඔබ හොඳින් බලන්න මේ සූත්‍ර ගණනාවක් තියෙන. සාතිය කේවට්ට භික්ෂුවට කරන දේශනේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං මේ සත්‍ය දකිනවනම් ඒ විඥානේ අනිදස්සන වෙන තැන ඒ කියන්නේ න්‍යායාත්මකව කතා කරනවා නම් ඔබ පොතෙන් දකිනවා නම් මහා නිදාන සූත්‍රයේ සලආයතන සූත්‍රයේ ස්කන්ධ සූත්‍රයේ උපාදාන ස්කන්ධ සූත්‍ර වලින් හොඳින් බලන්න තින සංගති පස්සෝ බාහිර ආලෝකයක් නිසා හටගන්න ප්‍රතිබිම්බේ ඒ තුනේ ආලෝකයක් ගසස් නිසා වැටෙන ප්‍රතිබිම්බේ වගේ ඒ අසත් රූපයත් නිසා හැදෙන ඇසේ විඥානේ තින්න සංගති පස්සෝ ස්පර්ශ වෙනව මනෝ විඥානට. ඒ කියන්නේ ඇස කියන කාචේ ගහන ෆොටෝ එක වගේ ස්පාක් වීම ඒක දන්නේ නැහැ කුමක්ද කියලා. නමුත් චිත්තයක් කියන දෙයක් හැදෙනවා අපේ කියන මනෝ විඥානේ. අන තින්න සංගති පස්සෝ ස්පර්ශ වෙනවා මනෝ විඥානට. ස්පර්ශ වෙනවා මනසට. ස්පර්ශය කියන්නේ අන්නේ සංදිස්ථානේ. ස්පර්ශය කියන නමින් එක හඳුනා ගන්නවා. එතන ස්පර්ශය කියන්නේ මේ කොහෙවත් තියෙනව නෙමෙයි. වේදනා සංඥා සංකාර මේක දැනීම හැඳිනීම දැන පද්ධතියකට කොටු වෙනවා. එනේ ස්පාක් එක එතනම. වේදනා සංඥා සංකාර ස්කන්ධයකට කොටු වෙනවා.
ඒක තමයි මනෝ විඥානය කියන්නේ. එතන දැන ගැනීම ස්කන්ධ වේදනා සංඥා සංකාර ඔස්සේ එන විඥාන. කොහෙවත් තියෙන එකක් නෙමෙයි. එතන ස්පාක් එක තැනමයි මෙතන සිද්ධ වෙන්නේ. එහෙම කිව්වොත් තමයි හරි. ඒ ස්පාක් එක එන තැනමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතනම හටගෙන නිරුද්ධ වෙන සිද්ධියක්. එතකොට එතන ස්පාක් එක තියෙන තැනම එතනම වේදනා සංඥා සංකාර එතනම විඳීම් හැඳිනීම් දැනගැනීම් කියන සිද්ධිය. ඒ කියන්නේ වින්දේ කිරණයක්. සංඥා කලින් ඒ කිරණට ඒ කිරණට දැන් ආලෝක කිරණ කලින් ඒ වගේ ආලෝක කිරණ ඒ දීපු ශබ්ද එකතු වෙන එක මේ මොහොතේ මතුවෙනවා. ඒක තමයි මේ වේගය තුල සිද්ධ වෙන චිත්ත ප්‍රවාහය තුල සිද්ධ වෙන චිත්ත නියාමය. ඒ පෙර ආපු හැඩතලයට ඒ මොහොතේ දීපු සද්ද තමයි ධොනිය තමයි චිත්තය කියන්නේ. ඒක මේ මොහොතේ හැඩතල එනකොට මතුවෙනවා කියන එක. ස්පන්දනය වෙනවා කියන එක. පෙර මතකෙන් ගලපනවාකට මේ කවුරුවත් පුජ්‍යලයක ආත්මීය දෙයක් කොහෙන්වත් ගලපලා ගෙනත් දෙන එකක් නෙමෙයි. මෙතනම මේ මොහොතේම හැඩතල එනකොටම ශබ්දේ කලින් ශබ්දේ එනවා. ඒ කියන්නේ ඒ ස්කන්ධයයි මේ ස්කන්ධයයි සමාන වෙනවා. ඒ ස්කන්ධ මේ ස්කන්ධ සමාන වෙනවා. ඒ සංඥා මේ සංඥා බවට පත් වෙනවා කිව්වෙත් දෙකම එකයි. ඒ කියන්නේ කලිනුත් මේ ස්කන්ධයමයි ඒ ස්කන්ධයමනේ ඒ හැඩතලට එනවමනේ මේ මොහොතේත් ඒ ස්කන්ධයමයි ඒ හැඩතලට එනවමයි. ඒක කොහෙවත් තියෙන එකක් නෙමෙයි එතකොට. එතකොට එතනම ස්පන්දනයක් විතරයි සිද්ධ වෙන්නේ. ශබ්දේ ස්පන්දනය වෙලා තියෙන්නේ. ඒකම තමයි නාමය දැන ගැනීම පොත කියලා කියන්නේ. නැත්තම් ගිරව කිව්වේ. ඒ නාමය අපේ අතින් ස්පන්දනය වෙන්නේ. අපි දීපු දෙයක්. අවිද්‍යාව නිසා ආපු සංඛාරය. ඒ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒක තමයි චිත්තේ. ඒක තමයි විඥානේ දැන ගැනීම. ඒක තමයි සංඛාර වෙනවා කියේ මේක වෙන එක සංඛාර වෙන එක. හැදෙන එක සංඛාර වෙන එක. ඒ තමයි සංඛාරය කියන්නේ. සිතුවිල්ල කියන්නේ. ඒතර අපිට හැදුනේ පොතක්. පොත කියන්නේ බාහිර එකක් නෙමෙයි. හදාගත් එකක්. එතනම මේ මොහොතේම මේ කිරණ එනකොටම එතනම මේ මොහොතේම අනිත් පැත්තට නැවතත් හරියට නිකන් කපාට ඇරිලා වැහිලා ආය යනවා වගේ එකක්. ආයතනය නිසානේ ප්‍රසාද වුනේ නැවතත් ආයතනය ඇදිලා අපි හදපු දෙයි බලන්නේ. වට්ටම් වට්ටති කියපේ. හදපු දෙයි බලන්නේ. අනේ දෙවෙනි වටේ බලන්නේ අපි පොතක්. අපි දකින්නේ දැන් පොතක්. අපිට පේන්නේ පොතක් නමුත් ආවේ කිරණයක්. කිරණ එනකොට පොත පේනවා කියන එක එනවා යනවා කියන දෙකක් පේනවනේ. අන්න එක තමයි වට්ටම් වට්ටති කියන්නේ. ඒ කියන්නේ අපි හදාගෙන බලනවා කියන එක. ඒ හදනවා කියන තැනමයි එතනමයි පොත කියනකොටමයි පොත කියන්නේම එතනමයි. මොකද එතන පොත කියනකොටම එන වටිනාකමයි මානීය තණ්හා මාන දිට්ටි. එතනමයි මේ සියල්ලම තියෙන්නේ. මානේ. මානේ කියන්නේ මිමීම. මිමීම කියන්නේ එතනමයි තියෙන්නේ. ඒ අගයක් වටිනාකමක්. දෙයක්